දවසක අර කාංචන මන්ත්‍රීතුමනි කිව්වා වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයත් මේ පාර්ලිමේන්තුවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරලා අලුතෙන් එකතු වුණා. ඉතින් අපිට පක්ෂයක් තියෙනවා තමයි. නමුත් අපිට ප්‍රතිපත්තිමය කාරණාවක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දේශපාලනය ගැනත් අපිට ලොකු විවේචන තියෙනවා. ඒ හොඳ එකක් තියෙනවා. නමුත් ආසියාවේ හොඳ දේශපාලන සලකුණක්. ඒ නිසා ඔහුත් මේ පාර්ලිමේන්තුවට සම්බන්ධ වීම සම්බන්ධව අපි යම් ප්‍රමාණයකට සුභාසිංසන අපි මේ වෙලාවේදී එක්කාසු කරනවා. ප්‍රසිල් රාජපක්ෂ මහත්මයා අපේ පක්ෂය නියෝජනය කරලා එකතු වුණා වගේම ඒ කාරණාව මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ. රටේ පොදු ජනතාවගේ යම් බලාපොරොත්තුවක් පිළිබඳව තියෙනවා. විශේෂයෙන්ම මේ පක්ෂය නිර්මාණය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය නිර්මාණය කරන්නත් ඒ හරහා ජනාධිපතිවරයෙක් අපේ රට නව ජනාධිපතිවරයෙක් ලබා දෙන්නටත් දැවැන්ත ආණ්ඩුවක් නිර්මාණය කරන්නත් ඔහුගේ දායකත්වය ඉහිලිම ලැබුණා. ඒ නිසායි වැඩිම ප්‍රමාණයක් විරුද්ධ පක්ෂයේ විවේචනයේ ඉල්ලෙච්ච පාර්ලිමේන්තුවට අලුතෙන් ආපු මන්ත්‍රීවරයෙක් විතර තමයි ඔහු මං හිතන්නේ ඉතිහාසගත වෙන්නේ. ඔහුගේ පැමිණීම ඒ තරම්ම ප්‍රබල සහ රටට දැනෙන කාරණාවක් බවට පත් වෙලා තිබුණා. පොහොර ගැන මන්ත්‍රීතුමිය කිව්වා වගේම ආයෙ මං කියන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඒ ගැන හොඳට කතා කරලා ඇති වෙනකන් කතා කරලා බොරු සංඛ්‍යාලය ගැන දත්තත් මේකේ ඇතුළත තිබුණා. ඒවා ගැන මම වැඩි කතා කරන්න බලාපොරොත්තු නැහැ. නව මන්ත්‍රීවරු දෙදෙනෙක් අපේ සභාවත් එක්ක එකතු වුණා. තමුන්නාන්සේලාට මම හිතනවා මේ සභාවේ සංස්කෘතිය පිළිබඳව යම් අවබෝධයක් ඇති වෙන්න ඇති. අද දවසේ යම් ටිකක් වෙනසක් තිබුණා. මම මේ හිතවත් මාධ්‍යවේදී මහත්තුරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඔබ අද දවසේ මේ සභාව වාර්තා කරන විට මෙහි ප්‍රාදේශීය සභාවේ පාලන බලය හොබන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහයෝගිතා පක්ෂ විතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ස්වාධීන මන්ත්‍රීවරයා ඒ වගේම කඳුරට පෙරමුණ අපිට ගොඩක් සහයෝගය දක්වන අපි සියලු දෙනාම එකතුව මේ ප්‍රාදේශීය සභාව ඉස්සරහට අවුරුදු 3කට ආසන්න වැඩි කාලයක් අපි අරගෙන ආවිලා තිනවා හැලහැප්පීම් ගැටුම් බාධක වලින් තොරව. ඉතින් මේ සභාවේදී සමහර වෙලාවට තමුන්වහන්සේලාගේ මාධ්‍ය හැසිරීම සහ අපේ රටේ තියෙන තොරතුරු දැන ගැනීම සහ තොරතුරු sannivedanaයේදී ඇති නිර්මාණශීලී භාවය අනුව කියන්න පුළුවන් ඌව පරංගම ප්‍රාදේශීය සභාව කොම්පෝස්ට් මිල ඉහළ දමයි කියලා විල දාන්න පුළුවන් පොරොන්දුට. මම ඔබට කියන්න උත්සාහ කරේ ගිය සභාවේදී මේ මාධ්‍යවේදී මහතුරු තිදෙනාගෙන් එක්කෙනෙක්වත් නියෝජන වුණේ නැහැ මේ සභාව. ජනතා විමුක්ති පෙරමුණේ අපේ තනෝජා මන්ත්‍රීතුමිය ගෙනාපු රජයට බලකිරීම රසායනික පොහොර ලබා දෙන්න හරි නැත්නම් තියෙන ගොවියා අසහනයට පත් වෙලා තියෙන අවස්ථාවේදී වෙනුවෙන් රජයට විරුද්ධව ගෙනාපු යෝජනාව විරුද්ධව හරි රජයේ විපක්ෂයෙන් ඉඳලා ගෙනාපු යෝජනාවට මේ ප්‍රාදේශීය සභාවේ සියලුම මන්ත්‍රීවරු ඒකමතිකව සහයෝගය ලබා දුන්නා කියන එකත් ඔබ අද ලියන්න. මොකද ඒක ඔබ දන්නේ නැති නිසා. ඒ නිසා අපි ජනතාවාදී ප්‍රාදේශීය සභාවක් නේද? මේ සභාවේ ඉන්න මන්ත්‍රීවරු සියලු දෙනාම එක්ක කණ්ඩායමක් එක්කෙනෙක් දෙන්නෙක් විතරක් නෙවෙයි. අපි සියලු දෙනාම බොහොම ජනතාවාදී කණ්ඩායමක්. මම ඒක හොඳටම දැක්කා අද නවක මන්ත්‍රීවරයෙක් විදිහට එතුමා පරණයි මේ සභාවට ඇවිල්ලා කරපු කතාව අපේ උපසේන රවිවර්ත ගරු මන්ත්‍රීතුමා ජීවිත පරිණත භාවය දේශපාලන පරිණත භාවයට වඩා ජීවිත පරිණත භාවය දැක්ක එක කාලයක් මේ සභාව ඇතුළේ ඉඳලා මොකද්ද කරන්න පුළුවන් කියලා ආණ්ඩු පක්ෂයේ හිටියේ. එතකොට අපි විපක්ෂයේ හිටියේ. ඒ නිසා දැකලා මේ වෙනසක් එකතු වෙලා තමයි මේ කතාව කරේ. අපි කතා කරන්න ඕනේ මේ ඌව පරණ මිනිසුන්ගේ දියුණුව වෙනුවෙන් නේද? ඒ දියුණුව වෙනුවෙන් කතා කරන්න කියලා එතුමා කිව්වේ. ඒ නිසා අපි තමන්ට තියෙන දේශපාලන මතවාදී මොකක් හරි වෙන්න පුළුවන්. නමුත් අපි මේ සභාවට ඇවිල්ලා මේ ආසනය තුල ඉන්න මිනිසුන්ගේ දියුණුවට වචනකින් හරි දායක නොවුණා නම් අපේ පක්ෂයෙන් අපිට ඒ තරම් වැදගත්කමක් නැහැ ජනතාවට අපිට ඒ සහයෝගය ලබා දෙන්න පුළුවන් කමක් නැත්තම්. මම හිතනවා මේ වෙලාවේදී අපිත් එක්ක ඉඳලා ගිය മന്ത്രിවරු කීප දෙනා ගැනත් මට යමක් සටහන් කරන්න ඕනේ. ඔවුන් මගේ පහුගිය අයවැයට ඒ සහයෝගය දක්වුවා. ඊට අමතරව තිබුණු සෑම යෝජනාව කිරීම බොහෝ වෙලාවට බහුතර අවස්ථාවකදී අපිට සහයෝගය දක්වුවා. ඒ නිසා මේ മന്ത്രിවරු දෙපළත් ඉතාමත්ම මේ වෙලාවේදී මම අපේ පක්ෂ වෙනුණුත් ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔවුන් මට මේ සභාව කරගෙන යාමට ලබා දුන්නු සහයෝගය පිළිබඳව රාජදුරේ ගරු මන්ත්‍රීතුමා, තවලම්පොළ කොට්ටාසේ නියෝජනය කරන නිලන්ත ගරු මන්ත්‍රීතුමා, අපේ අසංක මන්ත්‍රීතුමා හිටියනම් මාස්ක් එක ඇතුලෙන් hina වෙනවා ඇති. මේ එතුමා ඒ දෙපළම මම ඉතාමත්ම ගෞරවයෙන් මම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. මට මේ දක්වා එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් හෝ එහෙම නැත්නම් ඔවුන් කියා ගන්නා විදිහට සමගි ජන බයිලවේගයේ කෙසේ වෙතත් ඔවුන් මට දක්වපු සහයෝගයට මම මේ වෙලාවේදී ස්තුතිවන්ත වෙනවා. මට මේ සභාවේදී මම කලින් ගෙනාපු අදහසක් අනුව මතු වුණා. ඇත්තටම දැන් අපේ ආදාහනාගාරය ඉතාමත්ම හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා අවමංගල රථයක් මිලදී ගැනීම සුදුසුයි කියලා. මොකද අපි ඉතාමත්ම අඩුම මුදලකට මේ ආදාහන කටයුතු කරලා දුන්නත් අවමංගල රථයේ විශාල මුදලක් මම හිතන්නේ මම දන්න විදිහට වැය වෙනවා. ගරු මන්ත්‍රීතුමාලා සියලු දෙනාම එකගයි. ලේකම්තුමාට මම මේ අවස්ථාවේ දැනුම් දෙනවා ඊළඟ සභාවට යෝජනාවක් සකස් කරන්න අවමංගල රථයක්
මිලදී ගැනීම හෝ කුලී පදනම මත කුලී කියන්නේ මේ ලීසින් කරලා හෝ අපි ඒ තියෙන මුදල් තත්ත්වයේ මත මොකද අලුත් එකක් ගන්නකොට අවමංගල රට සඳහා බදු සහන ලැබෙනවා. ඒ ආකාරයෙන් අපි ලබා ගැනීමට අපි ලබන සභාවාරයේ යෝජනාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ දේශීය ජනතාවගේ සහයෝගය වෙනුවෙන්. රජයේ විදිහට කොවිඩ් මර්ධන කටයුතු ඉතාමත්ම සාර්ථකව මම හිතන්නේ කරගෙන යනවා ජනාධිපතිතුමා. කවුරු කොහොම විවේචනය කරත් දේශපාලනය කරන ජනාධිපති කෙනෙක් හිටියනම් මේ ප්‍රශ්නේ දැන් දේශපාලනීකරණය වෙලා විශාල ලෙස උඩුතෝරලා තියෙනවා. තමුන්වහන්සේලා අපි සියලු දෙනාම දකිනවා මේ ජනාධිපතිතුමා දේශපාලන වේදිකාවල වල සමුළු වල පෙරහැරවල වල මල් මාලා දාගෙන පාවඩේලාගෙන යන ජනාධිපතිවරයෙක් නෙවෙයි අපිට ඉන්නේ. එතුමා පැය 24න් පැය 18කට වැඩි ප්‍රමාණයක් මේ පරිපාලන කටයුතු වලින් විශේෂයෙන්ම එතුමාගේ සෞභාග්‍ය දැක්මේ කටයුතු ටික දැනට කරගන්න බැරි වුණත් ලෝකයේ රට මුණ දීලා තියෙන පළවෙනි ප්‍රමුඛතම කාර්යය විදිහට මේ රෝගෙන් රටේ ඉන්න පුරවැසියෝ ටික බේරා ගැනීමට කටයුතු කරනවා කියලා අපි දකිනවා. ඒ නිසා ජනාධිපතිතුමා සහ ඒ කාර්යසාධක බලකාය සමැති අමතර සෞඛ්‍ය මිනිසුන් මන්ත්‍රීතුමා කියවාගෙන සියලුම ශේෂ්ත්‍රයන් සෞඛ්‍ය අපේ විශේෂයෙන්ම ඌවපරණම සෞඛ්‍ය සේවා මේ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ කාර්ය මණ්ඩලය ගන්න වෙහෙස ඉතාමත්ම අප්‍රමාණයි. අපිට දෙන්න පුළුවන් අපි සහයෝගය ලබා දෙනවා. ඒ නිසා රජයක් විදිහට කොවිඩ් එන්නත ලබා දීම රටේ පුරවැසියන්ට විශේෂයෙන් බස්නාහිර පළාතේ අවුරුදු 30ට වැඩි සියලු දිනාටම දෙනවා. රටේම අවුරුදු 60ට වඩා සියලු දිනාටම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රුපියල් 5000 නිරෝධායන මධ්‍යස්ථාන ප්‍රතිකාර මධ්‍යස්ථාන ගිලන් රත මේ සියල්ලක්ම ජනාධිපතිතුමා ජාතිය අමතලා කියපු කතාවේ රටේ ජාතික ආදායමෙන් හරියට අඩක් කොවිඩ් මර්ධන කටයුතු සහ ඒ සඳහා අවශ්‍ය වෙනා වූ මුදල වැය කරලා තිනවා. ජාතික ආදායමෙන් හරියටක් වැය කරපු එක රෝගයක් වෙනුවෙන් වැය කරපු කාලයක් කිසිම දවසක නැහැ ගරු මන්ත්‍රීවරුනි. ඒ නිසා එවැනි තත්ත්වයක් තියාගෙන තමයි රටේ ආර්ථිකයත් කළමනාකරණය කරගෙන අමාරුකමින් ඉස්සරහට යන්නේ. අමාරුකම නැහැ කියලා කියනවා නම් ඒක බොරුවක් නේද? අමාරුවෙන් ඉස්සරහට යනවා. නමුත් ඒක අපි විතරක් මුහුණ දෙන තත්ත්වයක් නෙවෙයි මුළු ලෝකෙම මුහුණ දෙන තත්ත්වයක්. ඒව අපි මේ අවස්ථාවේදී සානුකම්පිතව දේශපාලන බලපෙරළියකට නෙවෙයි රටේ ජීවිතේ ඒ කොට්ටාසී ඉන්න සියලුම ගොවියන්ට කුඹුරු ගොවියන්ට එකසැර දීලා ඉවර කරන මේ ප්‍රශ්නේ කරයි. අර කිව්වා වගේ දැන් පොහොර මිටි CC දීගෙන ගියාට පස්සේ දැන් හල එක කන්නේට හදාගෙන යන කට්ටිය තව මාසයක් බලයින්න ඕන ඊළඟ පොහොර මිටි දෙනකම්. ඒ නිසා ගොවියෝ 200ක් ඉන්නවා. ඒ ගොවියෝ 200ට ඒ වසමට අවශ්‍ය පොහොර ටික එකසැරේ නිකුත් කරලා තිබ්බනම් ගන්තුර ප්‍රශ්න නැහැ. ඒ නිසා ගැටලුවක් තියෙනවා. අපටත් ඒ පොහොර මිටි ගන්න යන්න පුළුවන් කම ලැබුණේ නැහැ. ඒ නිසා අපි ප්‍රාදේශීය නිලධාරීතුමා දෙමුවත් කරන්න කියලා මම කාර්මික ඉල්ලා සිටිනවා. ඒ බෙදෙන පොහොර ටික ඒ වසමේ ඉල්ලුම් කරලා ඇති කුඹුරු ගොවියන්ට දෙනවනේ කුඹුරු ගොවියන්ගේ පොහොර ටික එකවර නිදහස් කරලා දෙන්න කියන කාරණා කිල්ලුමත් මේ අවස්ථාවේදී මම කරනවා. අපි ගලහංගොඩ ගම්පැලේස ගත්තා පස්සේ අතවශ්‍යම දවසකට එළවලු ලොරි 10කට වැඩි ප්‍රමාණයක් හැමදාමත් අපේ ප්‍රදේශින් කැපිටපොළ නුවරඑළිය බණ්ඩාරවල කියන ආර්ථික මධ්‍යස්ථාන වලට එළවලු සපයන 100%ක්ම ගොවිතැන ජීවත් වෙන පිරිසක් තමයි ගලහංගම ওই බල ප්‍රදේශය තුල ඉන්නේ. මම හිතන්නේ අපි කොටස් ගත්තා මේ පෙරලෙම ගතත් එම නිසා විශේෂයෙන් මේ පිළිබඳව අපි පොර සම්බන්ධව මම දැන් කතා කරා. අපි සභාවත්මයි මේ පිළිබඳව දැනුවත් කරලා තිනවා රජයේ ඉහළ අංශ. ඒ පිළිබඳව යම් සහනයක් අපි තවදුරටත් ඉල්ලා සිටිනවා මේ පිළිබඳව ගොවියන්ට මේ ගොවියෝ මේ ගොවි දැනට කාබනික පොහොර වලට හුරු වෙනතුරු උන්ට යම් කිසි විදිහක ක්‍රමවේදයක් සකස් කරලා දෙන්න කියන ඉල්ලීම අපි නැවත වතාවක් කරමින් ප්‍රදේශීය අර වන සංඝස දෙපාර්තමේන්තුවේ හරහා මගද අපිට අර තිබුණා ඉඩම් යම් ප්‍රමාණයක් ප්‍රදේශීය රුපියල් අඩි 5000ට ඉහළ ප්‍රමාණය වගා කරලා තිබුණා. ඒ ප්‍රදේශීය තුල මම දන්නේ අපි අර වන වගා කරලා තිබුණු ඉඩම් සාමාන්‍යයෙන් රජයට අයිති නේ පෞද්ගලික අය වගා කර පිටන් තමයි වන සංඝ දෙපාර්තමේන්තුවට අරන් තිබුණේ. දැන් නැවත ඒගොල්ලෝ ඇවිල්ලා ඒ සම්බන්ධ පරීක්ෂණයක් කරලා නැවත ඉඩම් හිමියට ලබා දීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්තුමිය ඒ වගේ වන සංඝ දෙපාර්තමේන්තුව ගිහිල්ලා ඒ පිළිබඳව සමීක්ෂණ කරනවා. ඉඩම් ලබා දෙන්න කියලා අපට ගලහම් කොටසේ ඉඩම් අක්කර 32ක් තියෙනවා. මේ අක්කර 32කින් නිදහස් කර දීමට කටයුතු කරලා තියෙනවා. ඒ පිළිබඳව මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරන මේ වගේ අපට අපි බලපෑදේශීය තුල තිබෙන ඒ ඉඩම් ඒ වගේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තුලින් ඒ පරිහරණය කරන ඉඩම් මම හිතන්නේ අපි මලපොළොව වසම ගත්තත් වසන් කීපක සම්බන්ධ ගැටලු රාශියක් මත කියලා තියෙනවා. මේවා නිරාකරණය කරන්න පුළුවන් හොඳ අවස්ථාවක් නේ. ඒ සම්බන්ධව විශේෂයෙන්ම අපි අපේ මන්ත්‍රීතුමාලා නියෝජනය කරන කොට්ටාස්ලා තියෙන ගැටලු ඇති. ඒ සම්බන්ධ රජයේ වැඩපිළිවෙලක් ගැන දියත් වෙමින් පවතිනවා. ඒ වගේ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඊට අනුගත වෙමින් කටයුතු කරන්න කියන කාරුණික ඉල්ලීමක් කරමින් මත වර්ෂ 3කට ආසන්න කාලයක අපිට හිටපු අපේ ගරු මන්ත්‍රීතුමා දෙපළක් මේකට සභාවේ නැයි පිළිවෙතින් කනගාටුව ඒ විනියුම්පත් කරන මොකද පක්ෂයේ විනය ක්‍රියාමාර්ගය සම්බන්ධව තීරණයක් එන්න ඇති. කොහොමද ඒ අපිට නවක මන්ත්‍රීතුමා දෙපළක් සභාවට අද සහභාගී ලබා දුන්නා. ඉතින් අපි මිනිහක් ලබා දෙනවා කියන්නේ අපේ සභාවේ නියම. ඉතින් ඒ නිසා එතන අර අලුවලේ මේ කොමාරික පහ දාගන්න ඒකට අර පොඩි අලුවලක් තියෙනවා දැන් ලොකු වලක් කාර ගන්න ඕන මෙතුමියක් දුන්න එක. ඔව් ඒක දැන් ඒ හින්දා අපි කරගන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි
අපට දැන් අද අපේ මන්ත්‍රීවරු දෙන්න ඇමිලා දෙනවා. ඒ දෙන්න අපි අත්‍තරම සාදරයෙන් පිළිගන්නවා. නමුත් අපේ හිටියේ නිලන්ත මන්ත්‍රීතුමාත් අපේ රාජදොරේ මන්ත්‍රීතුමාත් අපේ යාළුවෝගේ අපි හිටියේ. ඉතින් ඒ දෙන්න අද අපෙන් අර වගේ අද නෑ වෙන් වෙලා ගිහලා ඒ වේදනාව සංවේගය අපිට තියෙනවා. ඉතින් මේ පළාත් පාලන පනදෙත් අර පොඩි එක්කෙනා ගෙදර යන විදිහට තමයි හදලා තියෙන්නේ. පොඩි එකා ඒත් එළියේ. දැන් පළාත් සභා ආණ්ඩුව ඔක නෑනේ. මේ පත් වුණා ඉවරට දිගටම හිටියා. වැඩිච්ච කෙනා අයින් කර ගන්නත් බෑ. දැන් මේකේ පොඩි මිනිස්සයා ගෙදර යන ක්‍රම වේදේ තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි කතා කරන්න බයයි. මේ දිනු මමත් ළමන මාසේ ඉරිද කියන්නත් බෑ. ඉතින් එහෙම ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා මම හිතනවා අද ආපු දෙන්නට ස්තුතියි අර දෙන්නට අතට අපිත් එක්ක හිටපු දෙන්නේ ඒ දෙන්නටත් මම පයෝග්‍යක ගිහලා මම කොහොමද මුණ ගැහනවා. එයාලත් එක්ක කොහොමද අපි ඉස්සරහට ඉන්නවා. එයාලා අතාරින්නේ නැහැ. මේ අවුරුද්ද ගියා දෙක ගියා ඉස්සරහට ඔක්කොම වෙනස් වෙනවා. ඔය කතාව කියමින් අපේ ආදරණගාට අපි සභාපතිතුමනි අර හර්ස් එකක් ගන්න ඕනේ. දැන් අර අපි දැන් මිනිය මෙහෙට ගෙනාවට හර්ස් එකක් තිබුණා අපිට තවත් මුදලක් ලබා ගන්න පුළුවන්. නැත්තම් මාසාලාවේ හර්ස් එකේ එන්නේ. ඉතින් අපි හර්ස් එකක් අරගෙන තිබුණා අපේ සභාවට. ඒ මුදල මේකට ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ නිසා මම ඒක යෝජනාවක් වශයෙන් හරි දාලා අපි ඉක්මනින් කරගන්න ඕනේ. ඊළඟ තමයි සභාපතිතුමනි බෝම්බරල්ල සංචාරක කලාපයක් කිරීමට ඔබතුමාට ඇත්තටම මම උදව් කරා. ඉදිරියටත් උදව් කරනවා. ඒකෙදි ඒජ් ඔෆිස් එකෙන් එදා පැමිණියා මේ ගිය සඳපේරවලට ඔබතුමාලත් ආරාධනා කරා කිව්වා. ඉතින් ඒකලා තියෙනවා මේ 20ට කලින් ප්ලෑන් එකක් හදලා යවන්න. ඉතින් ඒකට දැන් අර ව්‍යාපෘති ලකුණු කර ගැනීමේදී මම එතුමියට කිව්වා මේකේ ගැටලුවක් තියෙනවා. අර පාර්ලිමේන්තු උඩ කොටස නුවරඑළියට ආйти කියනවා. ඉතින් පහළ ටික තමයි අපිට තියෙන්නේ. ඉතින් අපි සංවර්ධනයට කටයුතු කිරීමේදී ඒකට ඇතුල් වීමට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒකට අවබෝධයක් විසුණු එහෙම ගහලා තියෙනවා. ඒ නිසා ඔබතුමාට මම කතා කරන්න කියලා. ඒකේ අවබෝධයක් විසුණුත් අපි අරට දෙමු කිව්වා. මම දෙන්නම් කිව්වා ඔබතුමාට කතා කරලා. එහෙම වුණොත් අපිට ඒ නුවරඑළියට තියෙන කොටස අර මායිම් වල අපේ කොටසට ගන්න පුළුවන් උපරිමය කරනවා කිව්වා. ඒජිමිස්. ඒ නිසා කරු සභාපතිතුමා ග්‍රාමසේවක මහත්තයාත් එදා හිටියා. ඒ සිටියම් බලලා අපිට සමහර විට ඔබතුමා මැදිහත් වුණොත් ඒ ටික අපේ ප්‍රදේශයට ආසනයට ගන්න පුළුවන්කම ලැබෙයි. ඉතින් ඒ නිසා ඒ ටිකට ඔබතුමා මැදිහත් වෙන්න ඇත්තටම අපේ සභාව දියුණු කර ගැනීම තමයි වියුත්තේ. අර අරකෙත් මේ වෙනත් කෙනෙක්ට දෙන හින්දා 6 රුපියල් 10 වුණාට ඒක ප්‍රශ්නයක් නැහැ. සිරිගම් වගේද? ඒක සතුටු වෙන්න ඕනේ. ඊට පස්සේ කිලෝමීටර් ලක්ෂයක් සම්බන්ධ වෙන තරණක් ආවා. ඒක දැන් වැඩ දැන් කරගෙන යනවා. ඒකත් සතුටුදායක බලන්න. ඊට පස්සේ අලුත් ජාතික පාසල් සම්බන්ධ ටිකක් ආවා. ඒකත් දැන් කරගෙන යනවා. මම එන්නේ යන්නේ මෙතෙන්ද ඊට පස්සේ සමට එළිය ඒක සමුදේම ලාභින් හරහා සීලුම දුප්පත් කට්ටිය නොමිලේ දෙන ක්‍රමවේදයක් හදනවා. ඒකත් අපිට සතුටු වෙන්න බලන්න. රුපියල් 5000 ගානේ 20000ක් සමුද්‍රලා මින්දර ලංකාව පුරාම දීලා තියෙනවා. ඒක සතුටු නැද්ද? ඒක සැප නැද්ද? මහා බාණ්ඩාගාර සල්ලි. අද සභාවක සල්ලි ඒක තමයි. ඒක අපි කලබලයක් කරලා තියෙනවා. වර්තමානයේ කොවිඩ් එන්නත් සියලුම දෙනාට 60න් ඉහළ 30න් උඩ ඔහොම ක්‍රමානුකූලව කරගෙන යනවා. මම ආවේ ඔය ඔක්කොම කියලා මෙන්න මෙතෙන්ට 30 වසරක යුද්ධයක් තිබිලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒවකට අතීතයේ යුද්ධය අවසන් කරන්න පුළුවන් හැකියාව එතුමාට තිබුණා. හැබැයි වර්තමානයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ පොහොර කියන ප්‍රශ්නය මුළුමනින්ම නවත්වා දාලා යුද්ධයක් කරලා දිනනවා ගත්ත වගේම ජයග්‍රහණයක් තමයි මේ පොහොර සම්බන්ධ වර්තමාන ජනාධිපතිතුමාට තියෙන අදහස කියන එකයි මට කියන්න තියෙන්නේ. ඒවා සතුටු වෙන්න ඕනේ. ඒවට ඊර්ෂ්‍යා කළ වැඩක් නැහැ. වරාය මහ සම්බන්ධව වරාය හදද්දී කට්ටිය කිව්වේ මහා ගල් තියෙනවා එන්න බෑ වරායට කියලා. වරාය විකුණද්දි කොහොමද කිව්වේ? වරාය විකුණද්දි කොහොමද කිව්වේ? ඒක තමයි ඒ වගේ මිනිසුන්ට පුරුදු වෙලා වැඩක් නැහැ. මිනිසුන්ට කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. අපි වර්තමාන රජයේ අපි නියෝජනය කරන රාජ්‍ය මන්ත්‍රීලා අපිට නම් ඇත්තටම මේවා සතුටුයි. මේවා අපිට සැපයි. හැබැයි අද මේකත් ක්‍රමෙන් ජනතාවට උහුරු කරන්නේ. ඉතින් දැන් මේක මේ ජනාධිපතිතුමා ගත්ත තීන්දුව වෙනස් කරන්න පුළුවන් නම් මේ අපි කවුරු හරි කෑ ගහලා ඒක ඉතින් අපිත් වෙනස් කරන්න මේ බෝඩ් ලෑලි අල්ලගෙන එනවා. අපිත් එක්සත් ජාතික පාක්ෂිකෝ විදිහට අපිත් එනවා. එහෙම කරන්න අපිට උවමනාවක් නැත්නම් මොකද රටේ ජන නායකයා ගත්ත තීන්දුවක් වෙනස් වෙයිද? වෙනස් වෙනවා නම් කුෂ්කර්ම ඇමතුමාට ඒක කතා කරන්න බැරි. එතුමාලාගේ සත්‍යවල ගොවිතැන් කරන්නේ නැද්ද? ඒ හැම තැනකම ගොවිතැන් කරනවා. ඉතින් රටේ නායකයා ගත්ත මේ තීන්දුව මං කිසිම කෙනෙක් කියන දෙයක් අහලා පස්සට මගේ තීන්දුව ගන්න නැහැ කියලා කියනවනම් නිකම් මෙතන අපි වාද විවාද කරා කියලා මම හිතන්නේ නැහැ අපි කාලෙක මේකෙන් ප්‍රයෝජනයක් තියෙයි කියලා.
ශක්තිය නැත්නම් අපිට පිටු ගණන් පත්තර පිටු පුරවන්න කතා කරන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ ගරු මන්ත්‍රීවරුන්ට මේ ඉන්න හැමෝම ගිහිල්ලා ඌපරණ ප්‍රාදේශ සභා කොම්පෝස් යාල්තිය ඉස්සෙල්ලා අධ්‍යයනය කරලා බලන්න. ඒ අධ්‍යයනය කරලා බලලා මේ පොහොර දෙන්නේ අපි ඌපරණගම් මැතිවරණ කොට්ටාශි කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවියොන්ට අලගෙඩිය හදාන්න ගිහිල්ලා දාන්න නෙමෙයි. අපි ගෝවපැලේ හදන්න මේ කොම්පෝස් ගිහිල්ලා දාන්න නෙමෙයි දෙන්නේ. අපි මේක වැඩි කරලා තියෙන්නේ. මේ වැඩි කරලා තියෙන්නේ කොම්පෝස් අලුතෙන් කොම්පෝස් මිනිස්සුන්ට එදා වේල කාගන්න බැරිලා තියෙනවා. ඒක නිසා මේ ප්‍රශ්නේ ඕන දෙරකින් කතා කරන්න ඕනි. එහෙම කතා කරන්න නැති ජනතා නියෝජිතයෝ නෙවෙයි කියන කාරණේ කියනවා. ඒක නිසා කතා කරන්න අවස්ථාවක් තියෙනවා නෙවෙයි. ඔබතුමා කියන කාරණා අපි කියන තමයි. වැඩානම් පොඩි යෝජනාවක් ගෙනල්ලා මේක ඔයගොල්ලෝ ජාතික සමාගම ඒකට වහින්න. ඔබතුමාගේ අදහස ඔබතුමා ඉගෙන ගන්න ඔබතුමා ඉගෙන ගත්ත දේ එකතු කරලා දැන් ඊය පෙරේද හරි එකතු කරලා මේක කොට දාන්න. පොර ටික වැඩි වෙනකොට සාමාන්‍ය මිනිස්සු දාන්නේ. මේ වල කොම්බැලිකාරෝ යදුනේ බදු අඩු කරලා ආණ්ඩුව පටන් ගන්නකොට යදුනේ සල්ලි තියෙන මිනිස්සු මෙතන බයිලා ගහන්නේ නැතුව ඔබතුමා අදහස දාලා හොඳ වැඩක් කරන්නේ. ඒක හොඳ වැඩක් කරන්නේ. ඒක වෙන හොඳක් කිව්වේ. ඒක තමයි නරක විදිහට කරමුන නරකක් කියන්නේ කියන කාරණේ මතක් කරගන්න ඕනේ. ඒ කාරණේ මතක් කරගන්න ඕනේ. එහෙම නැත්තම් මෙතන කියන කාරණා ඔක්කොම අපි අත උස්සලා ගියොත් අනේ එහෙම ඔබතුමා වැඩකාරයෙන් නම් මේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා කියන එක ප්‍රශ්නයක් තියෙනවා කියන එක ප්‍රතිපත්ති සම්පාදකයින්ට ඒ තීන්දුව ගන්න මිනිස්සුන්ට දැනෙන්නේ ඒ දැනුම දෙන්න නම් අපි මෙතන නිහඬ වෙලා ඉඳලා හරියන්නේ නැහැ. තමුන්නාන්සලා බෝඩ් වෙනේ මොන පක්ෂේ නියෝජනය කරා මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් තියෙන බව ආණ්ඩුවට දැනුණොත් තමයි ඒකට සංවේදී තීරණයක් ගන්න. ඒක නිසා අපි ඒ කාරණයක් මතක් කර සිටිනවා. ඒ නිසා අපි මේකේ සභාවාරයේ ඒකමතිකව පොහොර සම්බන්ධ යෝජනාව සම්මත කරගෙන මේ ජීවිත මාධ්‍යම මේක දාපු අපි ඒක නිසානේ අපි මේ පොහොට්ටුව කියලා ඒකට විරුද්ධුන්නේ නැහැ. ඒක මතක තියාගන්න. මේකෙන් බෑ ඔබතුමා නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කරා පණිවිඩය යවලා කතා කරන්න පුළුවන් නේ. ඔව් ඒකෝර එතන කතා කරලා අපිට සරලව අපි කතා කරන්න ඕනේ. ගමේ මිනිස්සයා ගමේ තන කතා කරන්න ඕනේ. ඒකයි වැඩේ තියෙන්නේ. අපි මෙතෙන්ට ආවේ නිකන් නෙවෙයි ගොවියන්ගේ කතා කරන්න. ඉතින් අපි මෙතනත් දෙස්ලා ගමේ කතා කරන්න කියන කාරණා වඩා හොඳට ඒ රසායනික භාවිතය පිළිබඳව කාබනික භාවිතය පිළිබඳව මිනිස්සුන්ට දැනුම ලබා දුන්නොත් විතරයි මේ වැඩසටහන සාර්ථක වෙන්නේ. එහෙම නැත්නම් මේ රට ඉතියෝපියාවක් උගන්ඩාවක් වෙනවා කියන එක මතක් කරගන්න මම කියනවා. සමාජයේ පාලනයකට ගියොත් ආයෙන්නේ. ගන්නවා ඉතියෝපියාව. කොම්පෝස්ට් යෝජනාව අනුව ගොඩාක් අද සභාව තුළදී හැලැප්පීම් ගොඩාක් වුණා. අර සභාවදී මම කැමතියි මම තමයි යෝජනාව විස්තර කරේ. අපේ කොම්පෝස්ට් අංගනේ කොම්පෝස්ට් කියන්නේ හතර එකතු කිරීම කොම්පෝස්ට් පියාදාගෙන තියෙන අපි කොම්පෝස්ට් කියන 9000 තියෙන අපි හතර එකතු කිරීම මධ්‍යස්ථානය තමයි එතන වෙලා තියෙන්නේ. ඒකේ කරන දේ මොකද්ද කියලාවත් දන්නේ ප්‍රමාණ ඉන්න മന്ത്രിවරු මම ගිහිල්ලා තියෙනවා මම කොම්පෝස්ට් කිලෝ එකක් අතර යන්න දීලා තියෙනවා. මම ඒවා දාලා දෙන කබින മന്ത്രിතුමා කිව්වා අරන් ගියා ඒක මේ සාර්ථක නැහැ ඒ නිසා මේ මම ආයෙ ගත්තේ නැහැ කියලා. එහෙම කිලෝ එකක්වත් ගත්තේ නැති മന്ത്രിවරු මෙතෙන්ට එලා කතා කරනවා ඇයි මේක වැඩි කරන්නේ ඇයි මේක මෙහෙම කරන්නේ මොනවාද මේක කරන්නේ ඒක නෙවෙයි තමයි උත්තර ඉතල එතන කියලා බලන්න මම මේ යෝජනාව කරේ එතන ඉදිරියේදී අපිට අනිවාර්යෙන් මේ කොම්පෝස්ට් හදන්න වෙනවා එතකොට සේවක කී දෙනෙක් ඉන්න සභාවතුමා දෙන්නයි ඉන්නේ. සේවකෝ දෙන්නෙක් ඉන්නේ අපි මේ වැඩි කරන්නේ අනියන් සේවකෙක් හරි අරගෙන ඒ සේවකෙක් කරගෙන ඒ අපේ අදාළ කොම්පෝස්ට් එක හදලා මේ ගොවියෝ ඒ ජනතාවට ලබා දෙන්න. එහෙම නැතුව අපි මේ ගොවියන්ට දෙන පොහොර කිලෝ එකේ රුපියල් 2ක් වැඩි කරලා මේ අපි ලාභයක් ලබන්නේ නෙමෙයි. මේ කොම්පෝස්ට් සංකලනයක් කරද්දී මම මොකද වැඩිමල් සභාවේ මම වැඩ කරා කොම්පෝස්ට් කම්පැක්ටරේ මම තමයි කුණු එකතු කරේ. මම දන්නවා ඒ මේ සේවකයා විදින දුක. ඒ සේවකයා උදේ 8 ඉඳලා හවස 4 වෙනකන් ඒක කරන්නේ නැහැ. ඒ කට්ටිය වැඩ කොටලා තියෙනද මේ වැඩ කොටෙන් ඒ කට්ටිය අයින් වෙනවා. හැබැයි අපේ සභාවේ උදේ ඉඳලා හවස වෙනකන් ඒ සේවකයා වැඩ කරන්නේ මොකද සේවක දෙන්න ඉන්නේ. ඒක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. කොම්පෝස්ට් කිලෝ එක රුපියල් 10ක් වැඩි කරනවා ඔක්කොම කතා කරනවා. මේක වැඩ කරන මිනිහා ගැන කතා කරන්නේ නැහැ. අපි කැමති නැහැ.
පහසුකම් කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ අම්මා කෙනෙක් টয়ලට් එකකට යන්නවත් බැහැ. ඒ තරම් කැඩිලා විනාශ වෙලා මම නම් ජීවිතේ දැකලා නැහැ ඒ වගේ එකක්. ඊළඟ කාරණේ තමයි අපේ වැඩිපුර නගරයේ තියෙන්නේ නවුන්‍යම නඩ නිසා අපේ උපකරණ ඔක්කොම ඉන්නේ සමන්ගිරිය ගාව. එතකොට මම ගොඩක් අවස්ථාවල දැකලා තියෙනවා මොකද මම බස් කර්මාන්තයේ යෙදෙන නිසා මේ අම්මලා අවුවේ වැස්සේ දෙමෙතෙම තමයි අර ගාඩ් ගල් ටික ගාවේ. ඒතර නගරයක් සංවර්ධනය කරනකොට මේ මිනිස්සු දිහා බලන්න ඕනේ. ඒක අනිවාර්යෙන් බලන්න ඕනේ. දැන් සමන්ගිරි දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා උපකරණකම වහන ටික එන්නේ මේ අනිත් පැත්තෙන් ස්ටෑන්ඩ් එක මැදින් නෙවෙයි එන්නේ. ඒතර මේ ස්ටෑන්ඩ් එකේ උපකරණකම කාටවත් ඉන්න බෑ. ඉතින් අතන වැස්ස වෙලාවට දෙමෙතෙමි අවු වෙලාවට විච්චි අර ගාඩ් පොඩි ගල් උඩ වාඩිලා සමරක් කරලා බඩ අර දරුව අම්මා කෙනෙකුට ඉන්න බෑ හිටගෙන. ඉතින් අර ගාඩ් ගලේ වාඩි වෙලා තමයි ඉන්නේ. ඉතින් ඔය නගර සැලසුමක් කරනකොට ඉතින් ඉඩ ප්‍රමාණයක් තියෙනවා. අපිට පොඩි මිනිසුන්ට ඇවිල්ලා ඉන්න පොඩි බස් වලට කිව් එකක් ගහලා දෙන්න අපිට අපි දන්න වැලිම ප්‍රාසභාවයේ සම්පතුත් තියෙනවා. ඉතින් මම ඔබතුමාලගේ තිල්ලිමත් කරනවා මේ අපි උපකරණගම ජනතාවට අපි ඒ සහන මොකද අපි ජනතා නියුද්ධ විදියට ඒවා ඇස් දෙකෙන් දැක අපි දේවා තියාගෙන ඉන්න බෑ. ඒක කියන්න ඕන බලාගෙන ඉන්න බෑ. ඒක නිසා මම උපකරණගම ජනතාව වෙනුවෙන් ඉල්ලනවා අපිට ඒ දේ සභාවතුමනි වැඩිම ප්‍රාසභාවක් දැනුවත් කරලා මට තේරෙන්නේ නැහැ මොන ක්‍රමයකට යන්න ඕන කියලා. දැනුවත් කරලා මේවා කරලා අපිට අවශ්‍ය මාතෘකාව ටික කරලා ඉන්නේ. මාධ්‍ය ඔබතුමාගේ ඉල්ලනවා මේ දැනුවත් කර ඉෂ්ට කළ වෙනවා. ගරු සභාපතිතුමනි මම හිතන්නේ පහසුකම් කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ අම්මා කෙනෙක් টয়ලට් එකකට යන්නවත් බැහැ. ඒ තරම් කැඩිලා විනාශ වෙලා මම නම් ජීවිතේ දැකලා නැහැ ඒ වගේ එකක්. ඊළඟ කාරණේ තමයි අපේ වැඩිපුර නගරයේ තියෙන්නේ නවුන්‍යම නඩ නිසා අපේ උපකරණ ඔක්කොම ඉන්නේ සමන්ගිරිය ගාව. එතකොට මම ගොඩක් අවස්ථාවල දැකලා තියෙනවා මොකද මම බස් කර්මාන්තයේ යෙදෙන නිසා මේ අම්මලා අවුවේ වැස්සේ දෙමෙතෙම තමයි අර ගාඩ් ගල් ටික ගාවේ. ඒතර නගරයක් සංවර්ධනය කරනකොට මේ මිනිස්සු දිහා බලන්න ඕනේ. ඒක අනිවාර්යෙන් බලන්න ඕනේ. දැන් සමන්ගිරි දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා උපකරණකම වහන ටික එන්නේ මේ අනිත් පැත්තෙන් ස්ටෑන්ඩ් එක මැදින් නෙවෙයි එන්නේ. ඒතර මේ ස්ටෑන්ඩ් එකේ උපකරණකම කාටවත් ඉන්න බෑ. ඉතින් අතන වැස්ස වෙලාවට දෙමෙතෙමි අවු වෙලාවට විච්චි අර ගාඩ් පොඩි ගල් උඩ වාඩිලා සමරක් කරලා බඩ අර දරුව අම්මා කෙනෙකුට ඉන්න බෑ හිටගෙන. ඉතින් අර ගාඩ් ගලේ වාඩි වෙලා තමයි ඉන්නේ. ඉතින් ඔය නගර සැලසුමක් කරනකොට ඉතින් ඉඩ ප්‍රමාණයක් තියෙනවා. අපිට පොඩි මිනිසුන්ට ඇවිල්ලා ඉන්න පොඩි බස් වලට කිව් එකක් ගහලා දෙන්න අපිට අපි දන්න වැලිම ප්‍රාසභාවයේ සම්පතුත් තියෙනවා. ඉතින් මම ඔබතුමාලගේ තිල්ලිමත් කරනවා මේ අපි උපකරණගම ජනතාවට අපි ඒ සහන මොකද අපි ජනතා නියුද්ධ විදියට ඒවා ඇස් දෙකෙන් දැක අපි දේවා තියාගෙන ඉන්න බෑ. ඒක කියන්න ඕන බලාගෙන ඉන්න බෑ. ඒක නිසා මම උපකරණගම ජනතාව වෙනුවෙන් ඉල්ලනවා අපිට ඒ දේ සභාවතුමනි වැඩිම ප්‍රාසභාවක් දැනුවත් කරලා මට තේරෙන්නේ නැහැ මොන ක්‍රමයකට යන්න ඕන කියලා. දැනුවත් කරලා මේවා කරලා අපිට අවශ්‍ය මාතෘකාව ටික කරලා ඉන්නේ. මාධ්‍ය ඔබතුමාගේ ඉල්ලනවා මේ දැනුවත් කර ඉෂ්ට කළ වෙනවා. ගරු සභාපතිතුමනි මම හිතන්නේ 1966 තමයි අලවගාව ලංකාවේ ආරම්භ කරේ. එදා මෙදා කාලය තුල එදා අපි වැඩිපුර බහුලව හැදී අපේ දෙමව්පියෝ තක්කාලි මිරිස් ඉරුමුදේ වගාවන් පුරායි. මේ සභාවේ අවුරුදු 70 65 දක්වා සිටින මහතුරු ඉන්නා දන්නේ නැති කොහොමද කියන්නේ. මම හොඳ ගොවියෙක්. මගේ පියත් හොඳ ගොවියෙක්. මුල් මාර්ගයේ. අදත් මට වයස අවුරුදු 70ක් 70ක් වුණත් අදත් උදැල්ල අරගෙන මම කුඹට බයිනවා. මම දරුවා හදාවදී ගොවිතැන් කරලා ජීවන මාර්ගය. එහෙමනම් රසායනික පොහොර සම්බන්ධව මතක් කරනවා නම් කියනවා නම් අපේ ගොවි ජනතාව එදා අපේ මිතුන් මිත්තන්ගේ දහඩිය මහන්සි දෑත්වලින් සකසාගත් ඒ අපි ගෙවතු වගා වශයෙන් සකසාගත් ඒ දේ මෙයා කරේ ඒ විදේශීය ජාතික කෙනෙක් මේ අස්තයි සඳහන් කරනවා. මම රසායනික ද්‍රව්‍යවලට විරුද්ධයි. පොහොර අවශ්‍යයි. නමුත් ඒ පස අපි විහිම්මයි අපි නැති කරගත්තේ. ඒ වගේම රසායනික බෙහෙත් එදා තිබුණ බෙහෙත් අනුව අපේ මේ රටේ
අනාගත තරුණයන් කී දෙනෙක් කසපාන කළ විනාශාගෙන තිබෙනවා. එදා අද නම් රසායනික විස පානය කර සුළු මොහොතින් හරියට බේර ගන්න පුළුවන්. එදා තිබුණ රසායනික ද්‍රව්‍ය ඉතාමත් දරුණු තත්ත්වයට තිබුණේ. ඒවා මේ රටට බෝ කෙරේ ඔය විදේශීය සමාගම් කියන එක. ඒ අනුව ගරු සභාපතිතුමනි අපි මෙතන විවේචනය කරන්නත් ඕන. නමුත් ඒ විවේචනය කරන්න ඕන අපි මේ ප්‍රදේශයේ ජනතාවට අපේ කොට්ටාසේ ජනතාවට සතක් යහපතක් වෙනවා නම් ඒක තමයි අපේ දැක්ම. ඒකයි අපි මෙතෙන්ට ඇවිල්ලා ජනතාව වෙනුවෙන් කරන්න තියෙන කටයුතු. මම මේ සභාවට 2018 මගේ නම යෝජනා කරා. මම ප්‍රතික්ෂේප කරා. අපේ පිටු කාංචනා සභාපතිතුමිය දන්නවා. උඟා මට බලපෑම් කරා. මං කිව්වා මට දැන් මේකට යන්න බෑ. ප්ලාස්ටික් කූඩ ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න ගියා. ඒක ජනතාවත් එක්ක කතා බහ කළා. කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ අදහස් අනුව ඔය වගේ ක්‍රියාවලියක් තුළ තමයි ක්‍රියාත්මක කරන්න ගියේ. කොහොම හරි ලොකු උද්ඝෝෂණ ඇති වෙලා සංකීර්ණ තත්ත්වයක් ඇති වෙලා එහෙම්මම උපංගෙයි මලා ඒ වැඩ පිළිවෙල. එවැනි තත්ත්වයක් මේ පොහොර සහ කෘෂිසායන ද්‍රව්‍ය ඔබතුමාලා යෝජනා කරන හැටියට සාකච්ඡා කර ඉඳලා නවත්වන්නට ගියා නම් ඒ වගේ දෙන ලප්තන ලොප්පෙන උපංගෙයි මියදෙන තත්ත්වයක් ඇතිවීමේ තත්ත්වේ වළක්වා ගන්නට වද්ද ජනාධිපතිතුමා තීරණය කළ මං ඔබතුමාට යෝජනා කළොත් මොකක්ද කියන අදහස? ඔව් සමහරට රජයේ පැත්තෙන් බලනවා ඇති අපේ රජයේ පැත්තෙන් ගරු ජනාධිපතිතුමාත් ඒ ඉන්න නිලධාරීන් බලනවා ඇති මේක අපි ටික ටික කරන්න ගියොත් මේක අපිට කරන්න බෑ කියලා. සමහර කෘෂි රසායන ද්‍රව්‍ය එකපාර අපි නවත්තන අනපනත් වලින් සම්මත කරලා මේක නවත්තනවා කියලා පණිවිඩය දුන්නම මේ වැඩේ හරියයි කියලා සමහර රජය හිතනවා ඇති. එතකොට ගොවියොත් හිතනවා දැන් මේක කරපුවම ආනයනය කරන ද්‍රව්‍ය එන්නේ නැහැ. එතකොට මේකේ සිද්ධ වුණෙත් ඒක. ආනයනික ද්‍රව්‍ය එහෙන් එන්නේ නැතුව ලංකාවේ ස්ටොක් වෙලා තියෙන කෘෂි රසායන ද්‍රව්‍ය ටික තව මාස 6-7කට විකුණන්න කඩවල වල තියෙනවා. මේ වෙලාවේ ඒ හිටපු ගොවියා තවත් කබලෙන් ලිපට වැට්ටුවේ රජයේ දුන්න ප්‍රකාශයත් එක්ක. ඒතර මේකෙන් ලොකු ගැම්මක් ගත්තා පොහොර බෙහෙත් කෘෂි රසායන අලෙවි කරන වෙලෙන්දා. ඒ වෙලෙන්දා මේ වෙනකොට අර අපි කියන්නේ මේ ගොවියෝන්ගේ හීරිමාස උරා බොනවා කියලා. ඒක කලින් උනේ වෙන ක්‍රමයකට. දැන් මේ වෙනකොට කැරට් ටින් එක අපි 4500 දාලා තියෙන කැරට් ටින් එකේ සාක්ෂි තියෙනවා අපි ගාව. මේක දුන්නේ 2800ට. හැබැයි රටෙන් කිව්වේ නෑ බීජ ද්‍රව්‍ය වල මිල වැඩි කරේ නෑනේ. හැබැයි අද වෙළඳ පොළට ගිහිල්ලා ගන්න උටේ කැරට් ටින් එක රුපියල් 4500යි රුපියල් 20ක් අඩු කරලා දෙනවා මේ වැලිමුඩම මේ පැත්තේ කඩවල. එතකොට බෙහෙත් පැකට් එකේ මිල 2400ක් දාලා තියෙනවා. ඒ 2400 දාලා තියෙන එක ඩිස්කවුන්ට් එකක් අපිට දෙන රුපියල් 900ට. හැබැයි මේ රුපියල් 900 ඩිස්කවුන්ට් එක නැතුව අද ගොවිය අතර දෙනවා බෙහෙත් පොහොර හිගයි මේක ගෙනියනවා නම් ගෙනියපළ නැත්නම් නිකන් හිටපළ ගියන තැනට. ඇයි ගොවියා බයයි අරහෙන් බඩු ටික අපිට එන්නේ නැහැ තා මාස 4-5කින් මේක ගිහිල්ලා මාස 6ක් හරි මේ රටේ ජනතාවට කණ්ඩ දෙන්න ස්ටෝක් කරලා හරි ගෙදර තියෙන සමහර ගෙවල් වල මම ගිහිල්ලා බලනකොට හාල් කිලෝ 10යි. තෙල් භාගයයි තියෙන්නේ. හැබැයි ඌව පරණක වැලිමඩ මේ පැත්තේ මම හිතා රටේ මෙහෙම දන්නේ හැම ගේකම පොහොර කිලෝ 10ක් පොහොර මිටි දෙකකුයි වස බෝතල් 4-5ක් හැම ගේකම ස්ටෝක් කර දෙන බෙහෙත් පැකට් ටික. මේක තමයි ගොවි ජනතාවගේ තත්ත්වය ඇත්තටම. එතකොට ඒ ටික තත්ත්වේ ඒ විදිහට තීදී ඔබතුමා මගෙන් අහනවා පසු අස්වන කොහොමද ගොවීන්ගේ අස්වනු තාක්ෂණය යන්නේ මේකේ කූඩ ක්‍රමයක් එක්ක කොහොමද අපි අස්වැන්න අපත යන්නේ මේ විදිහට වෙළඳ පොළ කොහොමද බඩු ටික දෙන්න ඕනේ කියලා. ඇත්තට මම කනගාටු වෙන එක පැත්තකින් ගොවීන් හැටියට ගොවීන්ගේ අස්වනු පැත්ත අපත යන එක මං හිතන්නේ 125ක් තියාම දැනටත් සිද්ධ වෙන අපත යෑම. ඒ අපත යනකොට ගොවියෝ නිෂ්පාදනය කරන එළවලු වලින් එකක් තමයි කොටුවේ ඉඳන්ම ටිකක් අපත යනවා. අනිත් එක මේ පැත්තේ තියෙන ඒ අපත යම වැඩියම සිද්ධ වෙන්නේ වනසත්තුන්ගේ. වනසත්තු අපේ පැත්තේ දැන් ඉන්න ඌරෝ, රිලව්, එතකොට මොනරු ඒ වාගේ ඉන්න සත්තු ගොවියෝ වගාවක් කරපුවාම සමහරට අද තියෙන කුඹුරේ තියෙන වගාව හෙට උදේ ගිහලා කුඹුර යනකොට ඒකේ 100%ක කොටසක් එක්කුනේ. එහෙම නැත්නම් වී වගාව කරනවා නම් වී වගාව ඌරෝ ටිකක් ඇවිල්ලා අද රැට කෑවොත් ඒක පහුවදාට එක පැත්තක නැහැ. මේකේ හොඳ ප්‍රශ්නයක් ඇවිවේ. ඒකේ ඇත්තටම 130ක් එක්ක 20ක් ඒක හරියට කියන්න බෑ. ඉස්සලම වගාවේ හානිය වෙන්නේ වනසත්තුන්ගේ.
ඊළඟට ඒ 3 මාසයක් හරි හදලා ඒ ගොවියා එක මහන්සි වෙලා ඒ ටික කරලා ඊළඟට අපි වෙළඳ පොළට ගෙනියනවා. ඊළඟට ඒ වෙළඳ පොළට නිකුත් කිරීමේදී ක්‍රමවත් වැඩපිළිවෙලක් නැති හේතුවෙන් අපි එළවලු ටික සමහරට දැල් මල්ලට දාගෙන මෙහෙම පටවලා එහෙම අරගෙන ඇවිල්ලා අපි කැප්පෙටි පොළට හරි කොළඹට හරි ප්‍රවාහනය කරනවා. එතකොට මේ ප්‍රවාහන කරන ඒ වෙළඳ රාමුව තුලින් ටිකක් අපතේ ගිහිල්ලා ඒක ඒ ගෙනියන බඩු ස්ටෝක් කිරීම නැත්නම් ලොරි වල මේ පැටවීමේදී එතන එළවලු නාස්තිය සිද්ධ වෙනවා. ඊළඟට වෙළඳ පොළට ගිහිල්ලා වෙළඳ පොළේදී ගොවියා මිලටදී ගැනීම සඳහා වෙළඳ පොළේ බලන්නේ ගුණාත්මකකම කොහොම වුණත් ඇහැට පේන හොඳ එළවලු. එතකොට මේ හේතුව නිසා අපි දැන් ඉදිරියේදී සමහරට අපි ගෝවා ගෙඩියක් ගත්තොත් එimhe මේ කෘමිනාශක දිලීරනාශක වෙළඳ පොළට ගිහිල්ලා ඒකේ පණුව මෙහෙම දැන් කාලා තියෙන ගෝවා ගෙඩියක් ගත්තොත් අපේ මේ පාරිභෝගික ජනතාව ගන්න කැමති නැහැ. ඊළඟට බොංචි කලට්ටියක් ගත්තොත් ඒකේ පණුව හිටියත් අපේ පාරිභෝගික ජනතාව ගන්න කැමති නැහැ. මේකට ගොවියා මෙහෙම කරපල්ලා කියලා එක පැත්තකට හුරු කරන්න පාරිභෝගික ජනතාව ලොකු උත්සාහයක් ගන්න ඇති. එතකොට රජයක් හැටියට මේක උත්සාහ කරන්නත් එහෙම වෙසක් ගන්න ඇති. හැබැයි ගොවියා නොදැනෙන්නේ මේවා කරන්නේ. ගොවියා හැබැයි එළවලු නාස්ති මේවා වෙනකොට මේ වගේ ලොකු දැනුමක් නැහැ. හැබැයි දැනුම නැති වුණාට ඒ ගොවියාගේ ශ්‍රම සම්පත වටිනවා. මාස 3ක් තිස්සේ ගොවියා බොන්චෑටයක් හදලා අලගෙඩියක් හදලා රටේ ඉන්න ජනතාව ජීවත් කරන ලොකු වෙහෙසක් ගන්නවා. ඒ වෙහෙස වෙනුවට මේකට ඒ එළවලු නාස්තිය සඳහා මේකට ක්‍රමවේදයක් හදන්නට ගොවි ජන සේවා මට්ටමින් මම කනගාටු වෙන රටේ වැටුප් ගෙවලා ආයතන ප්‍රධානීන් හැටියට ගොවි ජන හැම වසම ගොවි ජන සේවා මධ්‍යස්ථානයක් අපි පත් කරලා තියෙනවා. ඒ ගොවි ජන සේවක රජේ පත් කරලා තියෙනකොට ඒකේ ඉන්න නිලධාරි මහත්තුරුගේ මෙන්න මේ ගොවියට වෙන සේවය වෙනවද කියලා කවදාවත් කොතනකවත් අහලා තියෙනවද? මේ පැත්තේ අද ඉඩමකට ගිහිල්ලා මේ ගොවියාගේ මේ වගාවට තියෙන මේ ලෙඩේ කියලා කුසිකර්ම නිලධාරීන් ගිහිල්ලා මේකට මොකද්ද කරන්නේ මේකට දෙන්න උත්තරේ දීලා තියෙනවද? එතකොට ගොවියාගේ තියෙන පසක ගිහිල්ලා PHI යගේ පරීක්ෂා කරලා මේකට පොහොර ටිකක් බෙහෙත් ටිකක් මේකට යොදන්න කියලා තියෙනවද? ඒ නිලධාරීන් බිත්ති හතරට කොටු වෙච්ච ආයතනයක ඇතුලේ නිලධාරීන් විතරයි. හැබැයි ගොවියෝ හිතු මතයට ගොවියට ඕන වගාව සිද්ධ කරනවා. එතකොට ගොවියා දන්නේ නැහැ මේ දැනුම දුන්නේ නැහැ ගොවියට. පොහොර ටිකක් මේ ක්‍රමයට දැම්මොත් මේ පස විනාශ වෙනවා. කෘමිනාශක මේ විදිහට දැම්මොත් මේක විනාශ වෙනවා. එතකොට මේ භෝගෙට කෘමිනාශක යෙදුවොත් මේක පාරිභෝගික ජනතාව කනකොට මේ දේ සිද්ධ වෙනවා. මේකේ මූලික දැනුම දුන්නේ නැහැ. ඇයි ගොවිතැන්කරේ ඉස්සර සාමාන්‍ය පෙළ අසමත් වෙච්ච තැනේ ඉඳන් පල්ලෙහා ඉන්න මිනිස්සු පාරම්පරික ගොවිතැන් කරනවා. ඒ ගොවිතැන් කරන ටිකෙත් අවසාන පුරුට් ටික තමයි දැන් ගොවිතැන් කරන්නේ. තව අවුරුදු 6-7ක් යනකොට 10ක් යනකොට සමහරට මේ වසවිස මේවා නැතුවම සමහර රටේ ඉන්න මිනිසුන්ට පිට රටින් කණ්ඩ ටික ඔක්කොම ගෙනල්ලා දෙන්න සිද්ධ වෙයි. ගොවියා මේකෙන් අර අවසාන ටික ඇදගෙන යන ටිකටත් මේ ප්‍රශ්න වලින් ලොකු හානියක් වෙලා තියෙන එක සිද්ධ වෙලා ඉවරයි. අවසාන වශයෙන් මම ඔබතුමාට කෙටි ප්‍රශ්නයක් යොමු කරන්න කැමතියි. දැන් තියෙන ගොවිතැන ගත්තොත් හදන මිනිහටත් නැති, පළක් නැති, කන මිනිහටත් පළක් නැති තත්වයකට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක ඔයිට වැඩි පොඩ්ඩක් සරල කරොත් එහෙම ගොවියෝ ඇත්තටම එදා වේල ගොවිතැන් කරන අවස්ථාවේදීවත් හරියට බඩට ආහාරයක් නැතුව කහට පුගුරක්වත් හරියට නැතුව බොහොම කුසගින්නේ තමයි Taman ගොවිතැන යෙදෙන්නේ. එහෙත් පැත්තකින් අතරමැදි මුදලාල්ලා යාන වාහන තියාගෙන බොහොම සුඛ විහරණයෙන් මන්දිර වගේ ගෙවල් දොරවල් හදාගෙන බොහොම ලස්සනට ජීවත් වෙනවා. හරි? එතකොට ඒ වෙනුවට මෙතුවක් කල් පැවති ආණ්ඩු පවා ඇති කළ ආර්ථික මධ්‍යස්ථාන කියන හොර ගුහා පිළිගවත් ගොවියට සෙතක් ඇති වෙලා නැහැ. ඇත්තටම ඔය වෙළඳ මාපියාව තුල ගොවියට බොහොම අසාධාරණ තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මට මතකයි මමත් මේ ඉහළ ඌවේ ඉන්න පදිංචිකරුවෙක් හැටියට අපි පොඩි කාලේ වැලිමඩ පොලේ වුණත් තිබුණා කේවල් කිරීමේ ක්‍රමයට වෙළඳාම කරගෙන යන සිස්ටම් එකක්. ඒ දවස්වල අලෙවි කිරීම දෙපාර්තමේන්තුව තිබ්බා. මාක්ෆෙඩ් ආයතනය තිබ්බා. ඒ ආයතනවල මිල තීරණය කිරීමේ ක්‍රමවේදයට ඉහළින් තමයි